입니다. ඉතින් හමුවීම සතුටක් සියලු දෙනාවම 라이프 오브 미션 스리랑카에서 주관하는 이번 바이블 세미나에 참석하신 모든 분들께 진심으로 감사를 드립니다. ඉතින් ලයිෆ්වර්ඩ් මිෂන් විසින් සහභාගි කර තිබෙන මේ බයිබල් සම්බන්ධරණයට සහභාගි වී සිටින සියලුම දෙනාවම සාදරයෙන් පිළිගන්නවා. 평상시에 교회를 다니는 분도 있고 또 다른 종교를 믿고 계시는 분들도 있을 겁니다. ඉතින් මේ ඉන්න අය අතරින් වෙන සභාවකට යන අය ඉන්නවත් ඇති, ඒ වගේම වෙනත් ආගමක අය ඉන්නවත් ඇති. 이번에 시간을 내서 오신 만큼 성경에서는 하나님에 대해서 말씀하고 있는데 정말 하나님이 살아 계시는지 진지한 마음으로 알아보는 시간이 되었으면 좋겠습니다. ඉතින් මේ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. මේ අවස්ථාව තුළින් අපිට බයිබලයේ තුළින් දෙවියන් වහන්සේ ජීවමානව ඉන්නවද කියන කාරණාවන් ටික දැනගන්නට පුළුවන් වෙනවා. 특별히 이번 집회에는 제가 또 한국 사람인데 한국에서 바로 여러분들을 초대하기 위해 먼 곳에서 이곳까지 방문하신 선교팀이 있습니다. ඉතින් අපේ දේවගතිතුමාට අමතරව කොරියාවේ ඉඳන්ම මේ සම්වන්ත්‍රණය උදෙසාම ආපු කණ්ඩායමක් ඇවිල්ලා ඉන්නවා. 그래서 오늘 첫 시간을 맞이해서 또 특별한 찬송까지 또 불러주신 거에 대해서 감사를 드립니다. ඉතින් එයාලා ලස්සන ගීතිකාවකුත් අපි වෙනුවෙන් සූදානම් කරලා තිබ්බා. ඒක තමයි අපි දැන් ටිකකට කලින් ඇහුවේ. ඉතින් ඒකට ගොඩක් ස්තුතියි කියලා කියමු අපි යාළුවන්ට. 1절은 영어로 불렀고 2절은 한글로 불렀는데 영어로 부른 게 좀 귀에 들리셨나 모르겠습니다. මුලින්ම ඉංග්‍රීසි වලින් තමයි කිව්වේ. 이තුරු අන්තිම හරිය කිව්වේ කොරියන් වලින්. වෙනස තේරුණාද? 가사의 주된 내용은 모든 것이 주님의 은혜다라는 메시지였습니다. ඉතින් ඒ ගීතිකාවෙන් අපිට කියන්නේ අපේ ජීවිතයේ සියලුම දේ දෙවියන් වහන්සේගේ කරුණාව මත තමයි තියෙන්නේ කියන එක. 그래서 여러분들을 초대하고 나서 또 환영한다는 의미에서 특송을 해주셨는데 다시 한번 또 박수로 격려해 주시면 좋겠습니다. ඉතින් එයාලා විශේෂ ගීතිකාවක් ක්ලාස් කරලා තිබ්බනේ. ඉතින් ඒ උදෙසා අපි අප්පොඩියකින් එයාලට ස්තුතිවන්ත වෙමු. 네, 그러면 이번 바이블 세미나를 제가 기도로 시작하도록 하겠습니다. එහෙමනම් අපි යාඥාවෙන් ආරම්භ කරමු. 기도하겠습니다. අපි යාඥා කරමු. 살아계시며 역사하시는 하나님 아버지 감사를 드립니다. ජීවමානව දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. 하나님의 은혜 가운데 이번 5일간 바이블 세미나를 할 수 있도록 해주신 것 감사를 드립니다. ඔබ වහන්සේගේ කරුණාව යටතේ අපිට මෙහෙම සම්මන්ත්‍රණයක් පවත්වන්නට ඔබ වහන්සේ අවස්ථාව ලබා දී තිබෙනවා. 이번 시간을 통해서 우리가 하나님을 알아가고 성경을 알아가는 귀한 시간이 되도록 도와주시옵소서. මේ කාලේ පුරාවටම ඔබ වහන්සේගේ වචනය ගැන දැනගෙන ඔබ වහන්සේට තව තවත් ලං වෙන්නට මේ අවස්ථාවක් කරගන්නට අපට උපකාර කළ මැනව. 하나님은 분명히 살아 계십니다. ඔබ වහන්සේ ජීවමාන බව අප දන්නවා. 그것을 우리가 성경을 통해 확인하고자 합니다. එය ඔබ වහන්සේගේ වචනය තුළින් අපිට දැනගන්නට පුළුවන්. 또한 하나님께서는 우리 모두가 구원받기를 원하십니다. ඒ වගේම ඔබ වහන්සේ කැමති අපි සියලු දෙනාම ගැලවීම ලබනවා නම්. 구원을 받는다는 것이 무엇인지 또 알기를 원합니다. මොකක්ද මේ ගැලවීම කියන්නේ කියන දේත් අපිට අවබෝධ කරගන්නට උපකාර කළ මැනව. 5일간 진행되는 이번 성경 강연회를 통해서 우리가 하나님을 알고 또 구원까지 받을 수 있기를 간절히 원합니다. දවස් 5ක් පුරාවට පවත්වන මේ බයිබල් සම්මන්ත්‍රණය තුළින් ඔබ වහන්සේ ගැනත් දැනගෙන ගැලවීම ගැනත් දැනගන්නට අපට උපකාර කළ මැනව. 모든 시간 동안 아무런 사고 없이 잘 진행될 수 있도록 하나님께서 도와주시옵소서. මේ සියලුමදේ කිසිම කරදරයක් බාධාවක් නැතුව හරියාකාරව කරගන්නට ඔබ වහන්සේගේ උපකාරය අපට ලබා දෙන්න. 우리를 사랑하시는 예수님의 이름으로 기도드렸습니다. අපට බොහෝසෙන් ප්‍රේම කරන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් යාඥා කර ඉල්ලා සිටිමි. 아멘. ආමේන්. 네. 성경을 가지고 계신 분들은 우리 요한복음 8장 말씀을 함께 찾겠습니다. බයිබලයක් තියෙන කෙනෙක් නම් ශුද්ධ යොහන් පොතේ 8වෙනි පරිච්ඡේදයට පෙළ ගන්න. 혹시 성경이 없으신 분들을 위해서 화면에 성경 구절을 띄워놨습니다. බයිබලයක් නැති කෙනෙක් උදෙසා අපි තිරේ දාලා තියෙනවා. ඒක දිහා බලා කියවන්න පුළුවන්. 네. 참고하셔서 같이 읽자라고 하면은 우리가 다 같이 한 목소리로
성경을 읽어 주시기를 부탁드리겠습니다. ඉතින් අපි හැමෝම එකට කියවමු සූදානම් වෙලා. 자, 요한복음 8장 32절 이 한 구절을 우리 한 목소리로 읽도록 하겠습니다. ශුද්ධ යොහන් පොතේ 8:32 අපි හැමෝම එකට එකතු වෙලා කියවමු. නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යැයි කීසේක. 자, 이 두꺼운 성경에는 수많은 구절이 기록되어 있습니다. ඉතින් මේ ගණකම බයිබලේ කියන පොත ඇතුලේ විවිධාකාර සත්‍යයන් ලියවිලා තියෙනවා. 모든 성경의 말씀들이 다 중요하지만 그 중에서도 정말로 중요한 하나의 구절을 함께 읽었습니다. ඉතින් බයිබලේ ලියවිලා තියෙන හැම පදයක් හැම පරිච්ඡේදයක් වගේම ගොඩාක් වැදගත්. ඒ අතරින් ගොඩක් වැදගත් පදයක් තමයි අපි මේ දැන් කියවුවේ. 자, 이 구절에서 가장 중요한 두 단어를 꼽으라고 한다면 바로 진리라는 단어와 바로 자유라는 단어입니다. ඉතින් අපිට මේ පදේ වැදගත් වචන දෙකක් තෝරන්න කියලා කිව්වොත් එක ඇවිල්ලා සැබෑව කියන එක දෙක ඇවිල්ලා නිදහස් කරන්නේ යයි කියන වචනය. 이 구절을 더 짧게 요약을 한다면 진리를 안다면 우리가 자유로워질 수 있다. 그것을 말하고 있습니다. ඉතින් මේක කෙටියෙන් සරලවම කිව්වොත් අපි සැබෑව සත්‍ය දැනගත්තොත් අපිට නිදහස ලබා ගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. 자유롭다라는 말을 다른 말로 행복해질 수 있다라고 말할 수 있습니다. නිදහස ලබා ගන්නවා කියන එකට තවත් අර්ථයක් අපි දුන්නොත් සතුට ලබා ගන්නවා කියලා කියන්න පුළුවන්. 자, 여기서 여러분들께 한 가지 질문을 드려보겠습니다. දැන් ඔන්න ප්‍රශ්නයක් අහනවා. 자, 여러분들은 행복하십니까? මෙතන ඉන්න සියලු දෙනාම සතුටින් ඉන්නේ. 행복하십니까? සතුටින් ඉන්නේ. 우리 스리랑카 사람분들에게 행복하시냐라고 물어볼 때 대부분이 나는 행복하다 이렇게 대답을 합니다. ඉතින් අපේ ශ්‍රී ලාංකික ජාතිකයන්ගෙන් ඔබ සතුටින් ඉන්නේ කියලා ප්‍රශ්නේ ඇහුවම ගොඩක් අය උත්තර දෙන්නේ ඔව් මං සතුටින් ඉන්නේ කියලා. 그때 질문을 한 가지 더 드립니다. ඔන්න තවත් ප්‍රශ්නයක් අහනවා එහෙනම්. 정말로 행복하냐라는 질문입니다. ඇත්තටම සතුටින්ද? 자, 그렇게 다시 한번 물어보면 대답을 잠깐 멈칫거리십니다. ඇත්තටම 100% සතුටින්ද කියලා අහනකොට චුට්ටක් හිර වෙන අවස්ථාවන් තියෙනවා. 살아가다 보면 분명히 행복한 일이 있습니다. ඉතින් අපි ජීවත් වෙනකොට අපේ ජීවිතේ සතුට ගෙන දෙන අවස්ථාවනුත් තියෙනවා. 그런데 인생에는 행복하지 않는 일들도 분명히 있다는 겁니다. හැබැයි අපේ ජීවිතේ දුක හිතෙන සතුට නැති අවස්ථාවනුත් ඕන තරම් තියෙනවා. 자, 인생을 살다 보면 건강을 잃어버릴 때가 있습니다. ඉතින් දැන් අපි අපේ ජීවිතේ ගෙවාගෙන යනකොට අපිට අසනීප ලෙඩ රෝග හැදෙන අවස්ථාවන් තියෙනවා. 손과 발과 허리 이런 데에서 몸에 이 병이 생기기도 합니다. අපේ අත් දෙකේ අපේ කකුල් දෙකේ අපේ පිටේ කොන්දේ ලෙඩ හැදෙනවා සමහරවිට. 그 병이 심해지면 생명을 잃어버리기도 합니다. ඉතින් ඒ ලෙඩ රෝග උත්සන්න වුණොත් සමහරට අපි මරණය කරා පවා යනවා. 또한 건강뿐만이 아니라 우리 인생에는 사랑하는 사람과의 이별 같은 아픔들도 있습니다. ලෙඩ රෝග නිසා විතරක්ම නෙමෙයි දැන් අපි ආදරය කරන කෙනෙක් අපිට නැති වුණොත් ඒකත් ලොකු දුකක්. 내가 정말로 사랑하는 부모님을 먼저 이 죽음이라고 하는 것으로 이별할 때가 분명히 우리 인생에 있습니다. ඉතින් මනුෂ්‍ය ජීවිතය කියන්නේ කවදා හරිම තමන්ගේ අම්මා තාත්තා නැති වෙන දවසක් එනවා. ඉතින් ඒක අපිට ලොකු දුකක්. 심지어는 나보다 내 자식이 먼저 죽음을 맞이할 때도 있습니다. තවත් සමහර අවස්ථාවන් තියෙනවා දෙමව්පියෝ මැරෙන්නට කලින් තමන්ගේ දරුවන් මැරෙන එක අත්දකින්න වෙන අවස්ථාවන්. 가족뿐만이 아니라 정말로 내가 아끼고 사랑하는 사람들과 죽음이라는 것 때문에 이별을 해야 될 때 우리 마음은 참 고통스럽습니다. ඉතින් අපි ආදරය කරන අය නැති වෙනකොට අපිට ඒක ලොකු දුකක් දරා ගන්න බැරි තරම් වේදනාවක්. 자, 이것뿐만이 아니라 우리는 경제적인 상황으로 인해서 참 인생에 힘들고 어려운 일들을 더 맞이하게 됩니다. ඊටත් අමතරව ගත්තොත් අපිට ආර්ථික ප්‍රශ්න එහෙම නැත්නම් විවිධාකාර ප්‍රශ්න නිසාත් අපිට ගොඩක් ජීවිතේ දුක කියන එක දැනෙනවා. 내 마음이 원하는 것은 좋은 집에 살고 싶고 좋은 차를 타고 다니고 싶은 마음이 우리 마음에 다 있습니다. ඉතින් අපි හැමෝම කැමති හොඳ ගේක ඉඳලා හොඳ වාහනයක් අරන් පැදලා
ඒක තමයි හැම මනුෂ්‍යයාම කැමති දේ. 그런데 돈이 없어서 내가 살고 싶은 곳에 살지도 못하고 타고 싶은 차도 사지 못하는 이런 일들이 사실 우리들의 일상이라 할 수 있습니다. නමුත් යම් ආර්ථික අපහසුකම් නිසා අපිට හොඳ ගෙයක් ගන්නත් බැරි වෙලා තියෙනවා. සමහරවිට හොඳ වාහනයක් ගන්නත් බෑ. මේ ප්‍රශ්න අපේ ජීවිතේ එනවා. 사실 하고 싶은 것은 너무나 많은데 여러 가지 경제적인 상황과 여건 때문에 하지 못하는 일들이 우리 인생 가운데 너무나 많이 있을 겁니다. අපිට කරන්න අවශ්‍ය දේවල් කොයිතරම් තිබ්බත් අපිට විවිධාකාර ප්‍රශ්න තියෙන නිසා ඒව කරගන්න බැරි වෙන අවස්ථාවන් තියෙනවා. 이처럼 우리 인생에는 행복하냐라는 질문 앞에 분명히 행복한 일도 있지만 행복하지 못하는 일들도 많이 있다는 겁니다. ඉතින් අපේ ජීවිතයේ ඔබ ඇත්තටම සතුටින්ද කියලා අහනකොට සතුටු තියෙන අවස්ථාවනුත් තියෙනවා, දුක තියෙන අවස්ථාවනුත් තියෙනවා කියන එක අපි හැමෝටම පොදුයි. 엄밀히 말하면은 나를 기분 좋게 하고 행복한 일보다는 나를 힘들게 하고 나를 고통스럽게 하는 일들이 우리 인생에 더 많을 겁니다. ඇත්තටම කිව්වොත් සමහරලාට අපේ ජීවිතේ සතුටට පත්වෙන කාරණාවලට වැඩිය අපිව දුකට පත් කරන කාරණාවන් වැඩි. 근데 우리는 애써 그와 같은 마음을 가리기 위해 행복하냐는 질문에 저는 행복합니다. 이렇게 말을 하는 것입니다. නමුත් අපි ඒ ඔක්කොම අමතක කරලා දාලා ඔව් මං සතුටින් කියලා කියනවා. 내 인생에 무엇 때문에 행복하지 않을 이유를 어떻게 꼽을 수 있을까요? ඉතින් අපේ ජීවිතේ අපිට සතුට නැති වෙලා තියෙන්නේ මොන හේතුන් නිසාද? 나에게 돈이 없어서 내가 행복하지 않는 것일까요? මට මුදල් නැති නිසාද මං සතුටින් නැත්තේ? 부모를 잘못 만나서 자녀를 잘못 둬서 나에게 행복이 없는 것일까요? එහෙම නැත්නම් මට වැරදි දෙමෝපිය මුණ ගැහිච්ච නිසාද? එහෙම නැත්නම් වැරදි ළමයි මුණ ගැහිලා තියෙන නිසාද එහෙම වෙලා තියෙන්නේ? 또 배우자를 잘못 만나가지고 내가 행복하지 않는 것일까요? එහෙම නැත්නම් මං විවාහ කරගත්ත කෙනා හරි නැති නිසාද මට දුක වෙලා තියෙන්නේ? 내가 배움이 짧아서 행복하지 않는 것일까요? එහෙම නැත්නම් මං ඉගෙනගෙන තියෙනවා මදි නිසාද මගේ ජීවිතේට දුක ඇවිත් තියෙන්නේ? 이처럼 우리는 행복하지 않는 이유들을 내 주변의 상황과 환경에서 생각을 해보게 됩니다. ඉතින් අපි හිතනවා ඇයි මට සතුට නැත්තේ කියලා. අපේ වටපිටාවේ තියෙන ප්‍රශ්නත් එක්ක අපි හිතලා බලනවා. 그런데 내가 돈이 없어서 행복하지 않은 것이 아닙니다. ඉතින් අපිට සල්ලි නැති නිසා නෙමෙයි අපිට සතුට නැති වෙලා තියෙන්නේ. 사람을 잘못 만나서 행복하지 않은 것도 아닙니다. වැරදි කෙනෙක්ව මුණ ගැහිච්ච නිසා නෙමෙයි අපිට අපේ සතුට නැති වෙලා තියෙන්නේ. 바로 이 구절처럼 진리를 알지 못하기 때문에 행복하지 않은 겁니다. මේ බයිබල් වාක්‍යයේ තියෙනවා වගේ අපි සැබෑව නොදන්න නිසා තමයි අපිට සැබෑ සතුට අහිමි වෙලා තියෙන්නේ. 다시 말해 하나님을 알지 못하고 살았기 때문에 우리는 행복하지 않고 자유롭지 못한 것입니다. ඉතින් අපිව මවපු දෙවියන් වහන්සේව අපි දන්නේ නැති නිසා තමයි අපිට සැබෑ සතුට කියන දේ අපේ හදවත් වලට දැනිලා නැත්තේ. 자, 성경을 배우다 보면은 우리는 하나님이 우리를 만드셨다라는 것을 배우게 될 겁니다. ඉතින් අපි බයිබලේ ඉගෙනගෙන යනකොට දෙවියන් වහන්සේ තමයි අපිව සහ මේ මුළු ලෝකෙම මැව්වේ කියන එක අපිට දැනගන්න පුළුවන්. 부모님은 나를 낳아주신 분이고 하나님은 나를 만드신 분이십니다. දෙමෝපියෝ මාව මේ ලෝකෙට බිහි කරාට මාව අම්මගේ කුසේ නිර්මාණය කරේ දෙවියන් වහන්සේ. 어떤 면에서는 하나님은 우리에게 부모 그 이상의 존재라고 할 수 있습니다. ඉතින් මගේ දෙමෝපියන්ටත් වැඩිය මට ප්‍රේම කරන ශ්‍රේෂ්ඨ කෙනෙක් තමයි දෙවියන් වහන්සේ කියන්නේ. 자, 부모를 잃어버린 이 아이가 있다 생각해 봅시다. ඉතින් දැන් හිතලා බලන්න අම්මා තාත්තව නැති වෙච්ච ළමෙක් ඉන්නවා. 이 아이에게 맛있는 과자를 사줘도 이 아이는 울음을 그치지 않을 겁니다. දැන් අම්මයි තාත්තයි හොයාගන්න බෑ. මේ ළමයාට ගිහිල්ලා ටොපියක් දුන්නොත් ඒ ළමයා අඬන එක නවත්තයිද? 엄마라고 하는 엄청난 존재를 잃어버렸기 때문입니다. ඉතින් එයාගේ අම්මා නැති වෙලා එයා ටොපියක් දුන්නම සැනසෙයිද? 결코 행복하지 않습니다. නෑ. එයාට සතුට කියන දේ ලැබෙන්නේ නැහැ. 그런데 우리는 우리를 만드신 하나님을 알지 못하고 인생을 살아온 것입니다. ඉතින් අන්න ඒ වගේ තමයි අපිව මවපු දෙවියන් වහන්සේව නොදැනයි
මෙච්චර කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. 부모 그 이상의 존재를 우리는 잃어버린 채 인생을 지금 살아오고 있는 겁니다. මගේ දෙමව්පියන්ටත් වැඩිය ශ්‍රේෂ්ඨ කෙනෙක්ව මම නොදැන තමයි මෙච්චර කාලයක් ජීවත් වෙලා තියෙන්නේ. 행복할 수가 있겠습니까? එතකොට මට සැබෑ සතුට මගේ ජීවිතේ දැනෙයිද? 우리에게 돈이 없어서 행복하지 않은 것이 아닙니다. ඉතින් අපිට මුදල් නැති නිසා නෙමෙයි අපිට සැබෑ සතුට නොලැබිලා තියෙන්නේ. 나에게 부모 이상의 존재인 하나님을 알지 못한 채 인생을 살았기 때문에 행복하지 않은 겁니다. දෙමව්පියන්ටත් වැඩිය මවපු දෙවියන් වහන්සේව මම නොදන්න නිසා තමයි සතුට කියන දේ මා තුළ නැත්තේ. 자, 하나님이 살아계신다라는 것을 아는 것, 그게 진리입니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක දැනගන්න එක තමයි මේ සැබෑව දැනගන්නවා කියලා කියන්නේ. 하나님이 우리에게 주시고자 하는 이 구원의 선물을 얻는 것, 그것이 구원입니다. දෙවියන් වහන්සේ අපිට ලබා දෙන මේ ගැලවීම කියන එක තමයි මේ සැබෑවේ වචනේ කියන්නේ. 그것을 깨닫는 것을 통해 우리는 진정한 자유를 얻을 수 있고 행복을 얻을 수 있습니다. ඉතින් ඒක අපි අවබෝධ කරගන්නකොට ඒක දැනගන්නකොට අපිට සැබෑ නිදහස නැත්තම් සැබෑ සතුට ලබා ගන්න පුළුවන් අපේ ජීවිතවලට. 그래서 오늘부터 5일간 진행되는 이번 성경 강연회가 바로 그 진리를 여러분들께 알려드리는 시간이 됩니다. ඉතින් අද පටන් මේ දවස් 5ේම මේ සම්මන්ත්‍රණය කරන්නේ මේ සැබෑව මොකක්ද කියන එක අවබෝධ කරලා දෙන එක. 이번 한 5일간의 집회에 끝까지 참석하게 되어 내가 구원을 받게 된다면 우리는 진정한 자유와 행복을 얻는 사람이 되는 것입니다. ඉතින් මේ සම්මන්ත්‍රණයේ අවසානයේ දක්වා අපි සහභාගී වෙලා මේ වචනේ ඇහුවොත් අපිට දැනගන්න පුළුවන් මොකක්ද මේ ගැලවීම මොකක්ද මේ සැබෑ සතුට කියන්නේ කියලා. 자, 이 성경에는 하나님이라는 존재가 어떤 분이라는 것을 알려주고 있습니다. ඉතින් බයිබලේ දෙවියන් වහන්සේ මොන වගේ කෙනෙක් කියලාද අපිට කියන්නේ? 디모데전서 6장에 보면 먼저 하나님은 유일하신 분이시라고 말씀하십니다. ඉතින් බයිබලේ 1 තිමෝති පොතේ 6:15 ලියවිලා තියෙනවා දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ කියලා. 자, 이 세상에는 수많은 종교가 있습니다. ඉතින් මේ ලෝකේ විවිධාකාර ආගම් තියෙනවා. 자, 우리 스리랑카는 불교를 종교를 믿는 사람들이 참 많습니다. අපේ ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ බෞද්ධ දර්ශනය අදහන අය. 전 세계적으로 보면 정말 종교들이 셀 수 없이 많습니다. එතකොට අපි මුළු ලෝකෙම ගත්තොත් මුළු ලෝකෙත් විවිධාකාර ආගම් තිබෙනවා. 근데 성경의 하나님은 유일한 존재라고 자신을 소개하고 있습니다. බයිබලේ දෙවියන් වහන්සේ උන්වහන්සේව හඳුන්වන්නේ උන්වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ කියලා. 그리고 그 하나님은 죽지 않는 분이십니다. ඒ වගේම දෙවියන් වහන්සේ කියන්නේ අමරණීය කෙනෙක්. 자, 그리고 하나님은 볼 수 없는 분이십니다. ඒ වගේම අපිට දෙවියන් වහන්සේව අපේ මේ ඇස් දෙකට දකින්නට බැරි කෙනෙක් කියලා හඳුන්වා දෙනවා. 그래서 하나님이 어떤 분인지를 우리는 이 세 가지로 정리할 수 있습니다. ඉතින් දෙවියන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කිව්වම අපිට මේ කරුණු තුන තමයි ඔළුවට එන්න ඕනේ. 하나님은 수많은 신들, 수많은 종교 가운데 하나가 아니라 유일한 분이라는 겁니다. ඉතින් උන්වහන්සේ ඇවිල්ලා බොහෝ පිරිසක් අතර ඉන්න එක්කෙනෙක් නෙමෙයි උන්වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ කියලා අපිට කියනවා. 자, 하나님이 살아계신다라는 것이 분명하면 이 세상에 있는 수많은 종교들은 다 가짜라는 것입니다. ඉතින් දෙවියන් වහන්සේ තමයි එකම දෙවියන් වහන්සේ කියලා ඔප්පු කරන්න පෙන්වන්න පුළුවන් නම් එහෙනම් අනිත් දේවල් ඔක්කොම වැරදි කියලා ඔප්පු වෙනවා. 하나님은 또 죽지 않고 영원하신 분이십니다. එතකොට දෙවියන් වහන්සේ අමරණීය සදාකාලික කෙනෙක් කියලා කියනවා. 또 하나님은 영적이신 보이지 않는 분입니다. ඒ වගේම දෙවියන් වහන්සේ ආත්මයක් අපේ ඇස් දෙකට පෙනෙන්නේ නැති කෙනෙක්. 자, 이러한 하나님을 우리는 어떻게 그분이 살아있다라는 것을 알 수 있을까요? එතකොට අපි කොහොමද මේ දෙවියන් වහන්සේ ගැන දැනගන්නේ? 바로 성경입니다. බයිබලය තුලින්. 이 성경을 통해 하나님이 살아계신다라는 것을 우리는 알 수 있습니다. බයිබලය තුලින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපිට දැනගන්න පුළුවන්. 자, 이 성경에는 무슨 내용이 기록되어 있을까요? බයිබලය ඇතුලේ මොනවද මෙච්චරට ලියවිලා තියෙන්නේ? 서로 사랑하며 살아라. 이런 이야기도 분명히 있습니다. එකිනෙකාට ප්‍රේම කරන්න ඔන්න ඔය දේවලුත් ලියවිලා තියෙනවා. 선을 행하며 살아라. 이런 이야기도 있습니다. යහපත් දේවල් කරන්න කරුණාවන්ත වෙන්න ඔන්න ඔය දේවලුත් තියෙනවා. 아, 성경을 잘 모르거나 성경을 그냥 몇 장 정도 읽어보신 분들도 그런 내용이 있다라는 것을 상식적으로 알 수 있을 겁니다. ඉතින් බයිබලේ ගොඩාක් ගැඹුරින් කියවෙන්නේ නැති කෙනෙක්ට උනත්
ඔය කාරණා ටික තියෙනවා කියලා නම් ගොඩක් අය දන්නවා. 그런데 이 성경에는 하나님이 살아계신다라는 증거들이 기록되어 있습니다. නමුත් දන්නවද මේ බයිබලේ ඇතුලේ දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි පවා තියෙනවා කියන එක. 자, 내 기도를 하나님이 들어주셨다. 그것은 너무나 지극히 주관적인 경험입니다. ඉතින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන එක අපිට ඔප්පු කරන්න පුළුවන්. 뭐 그런 건 증거라 말할 수 없습니다. ඉතින් අපේ පෞද්ගලික අත්දැකීමෙන් අපිට ඒක ඔප්පු කරන්න බෑ. 그 말은 불교를 믿으신 분에게 부처님께 정성을 드렸더니 나의 소원을 부처님이 들어주셨다. 이렇게 말하는 것과 똑같습니다. ඉතින් දැන් අපි වෙනත් ආගමක කෙනෙක් ගත්තොත් ඒ කෙනා මම මේ ප්‍රාර්ථනාව කරා මට ඒක ඉටු කරලා දුන්නා කියලා ඒ වෙන ආගමක කෙනෙක්ට උනත් ඒක කියන්න පුළුවන්. 누구나가 인정할 수밖에 없는 하나님이 살아계신다는 객관적인 증거가 이 성경에 있습니다. ඉතින් බයිබලය ඇතුලේ තියෙනවා පැහැදිලි සාක්ෂි මේ කියන දෙවියන් වහන්සේ ඇත්තටම ඇත්ත ජීවමාන කෙනෙක් කියන එක. 자, 하나님을 믿는다라는 건 무조건 믿는 것이 아닙니다. අපි මේ අන්ධ විශ්වාසයක් නෙමෙයි කරන්නේ. 뭐 증거 없이 믿어서도 안 됩니다. අපි සාක්ෂි නැතුව බොරු අන්ධ විශ්වාසයක් ඇති කරගෙන හරියන්නේත් නැහැ. 또 나의 기도를 하나님이 들어주셨다라는 즉히 주관적인 경험으로 믿어서도 안 됩니다. මගේ ආඥාවට මට උත්තර දුන්නා මං පෞද්ගලිකව මේ දේ අත්දැක්කා කියලා දෙවියන් වහන්සේ ජීවමානයි කියලා අපිට කියන්න බෑ. 증거를 가지고 하나님을 믿어야 됩니다. පැහැදිලි සාක්ෂි සමග තමයි අපිට දෙවියන් වහන්සේ ජීවමානයි කියලා විශ්වාස කරන්න පුළුවන්. 그래서 이 성경에는 하나님이 살아계신다는 객관적인 증거들이 기록되어 있습니다. ඉතින් බයිබලයේ ඇතුලේ මේ පැහැදිලි සාක්ෂි ටික ලියවිලා තියෙනවා. 자, 그렇다면 이 성경은 누가 기록을 했을까요? එතකොට මේ බයිබලයේ කවුරු විසින්ද ලිව්වේ? 어떤 책이든 기록한 사람이 있습니다. ඕනෑම පොතක් කවුරු හරි ලියන්න එපේ. 이 성경은 누가 기록을 했을까요? කවුද එතකොට මේ බයිබලයේ ලිව්වේ? 자, 우리 베드로후서 1장 21절을 우리 같이 한번 읽어보겠습니다. දෙක පේත්‍රස් 1:21 අපි කියවමු එකට. මක් නිසාද කිසි අනාගත වාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණින්නේ. නමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයන්න් විසින් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගෙන් ලැබූ ලෙස කතා කළෝය. 자, 이 성경이 누가 기록을 했는지 바로 그것을 말씀하고 있습니다. ඉතින් කවුරු විසින්ද කොහොමද මේ බයිබලයේ ලිව්වේ කියන එක මෙතන තියෙනවා. 하나님께 받아서 기록한 것이 성경입니다. දෙවියන් වහන්සේ කියපු විදිහට ලැබූ ලෙස ඔවුන් ලිව්වා කියලායි මේ තියෙන්නේ. 하나님이 불러주셨고 그리고 누군가가 그것을 받아 적은 것입니다. ඉතින් දෙවියන් වහන්සේ යම් මිනිහෙක්ව තෝරගෙන ඒ මනුෂ්‍යයට ලියන්න ඕන දේ කිව්වම ඒ කෙනා තමයි මේ බයිබලයේ ලියලා තියෙන්නේ. 그래서 성경에 보면 하나님이 불러주셨고 선지자와 같은 사람들이 받아서 적었다라는 표현들이 성경에 많이 있습니다. බයිබලයේ විවිධාකාර තැන්වල තියෙනවා දෙවියන් වහන්සේ එක නැත්තම් කීප දෙනෙක්ව තෝරගෙන ඔවුන්ට මේ දේ ලියන්න කියලා තියෙනවා කියලා. 출애굽기라는 성경은 하나님이 모세에게 너는 이 말들을 기록하라 명하셨습니다. ඉතින් දැන් මේ නික්මයාම කියන පොතේ තියෙනවා දෙවියන් වහන්සේ මෝසෙස් කියලා මිනිහෙක්ට කතා කොට මේ වචන ලියන්න කියලා තියෙනවා. 예레미야 성경은 하나님이 예레미야 선지자에게 내가 너에게 이른 모든 말을 책에 기록하라 명령하셨습니다. එතකොට යෙරේමියා කියන පොතේ තියෙනවා දෙවියන් වහන්සේ මිනිහෙක්ට කතා කොට මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න කියලා. 이처럼 하나님은 누군가에게 이 성경을 불러주셨고 그리고 그것을 받은 사람들이 기록하였습니다. ඉතින් මෙන්න මේ විදිහට තමයි දෙවියන් වහන්සේ යම් මිනිහෙක්ට මේ දේ ලියන්න කිව්වම ඒ කෙනා ඒක ලියලා තියෙන්නේ. 자, 성경은 어떤 책인지 잠시 설명해 드리겠습니다. ඉතින් අපි බලමු බයිබලයේ මොන වගේ පොතක්ද කියන එක. 자, 우리는 지금 2026년을 살아가고 있습니다. අපි දැන් ජීවත් වෙන්නේ 2026. 그리고 지금으로부터 2000년 전에 예수님께서 이 땅에 오셨습니다. එතකොට මීට අවුරුදු 2000කට කලින් තමයි යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ. 예수님이 오시기 전을 before Christ라고 합니다. ඉතින් යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්නට පෙර අපි මොකක්ද කියන්නේ before Christ කියලා. 예수님이 오신 이후를 아노 도미니라고 합니다. ඊට පස්සේ යේසුස් වහන්සේ ආවයින් පස්සේ තියෙන අවුරුදු වලට අපි කියනවා ඇනෝ ඩොමිනි කියලා AD කියලා. 이 성경은 BC 1500년부터 AD 100년까지
1600년간 기록되었습니다. එතකොට මේ බයිබලේ කියන පොත ලියවෙලා තියෙන්නේ before Christ BC වසර 1500 සිට AD වසර 100 දක්වා. ඒ කියන්නේ අවුරුදු 1600ක් පුරාවටම බයිබලේ ලියවිලා තියෙනවා. 가장 오래된 성경은 지금으로부터 3500년 전에 기록되었습니다. මේ බයිබලේ ඇතුලේ ලියවිලා තියෙන පරණම පොත මීට අවුරුදු 3500කට කලින් තමයි ලියවිලා තියෙන්නේ. 또한 가장 최근에 기록된 성경도 지금으로부터 1900년 전에 기록되었습니다. එතකොට අවසානයේටම ලියලා තියෙන පොත ඇවිල්ලා මීට අවුරුදු 1900කට කලින් ලියවිලා තිබෙනවා. 굉장히 오래 전에 기록된 책이라는 ඒ 겁니다. කියන්නේ අපිට දැන් මේක ඇහුවම තේරෙනවා ගොඩක් පරණ පොතක් කියන එක. 그리고 1600년간 기록되었기 때문에 또 오랜 기간 기록된 책이라는 겁니다. ඒ වගේම අපිට බැලුවම පේනවා දැන් අවුරුදු 1600ක් පුරාවටම ලියවුණා කියන්නේ ලොකු කාලයක් පුරාවටම මේ බයිබලේ ලියවිලා තියෙනවා කියන එක. 자, 이 오래된 성경책이 지금에 이르기까지 전 세계 사람들에게 영향을 끼치고 있습니다. ඉතින් ඒ කාලේ ලියවිච්ච මේ බයිබලේ මේ දැන් මේ ලෝකේ ඉන්න මේ දැන් ඉන්න මිනිස්සු දක්වාම ඇවිත් තියෙනවා ඒ විදියට. 성경은 전 세계 3600개 언어 이상으로 번역이 되었습니다. ඉතින් දන්නවද මේ බයිබලේ භාෂා 3610කට පරිවර්තනය වෙලා තියෙනවා කියලා. 그리고 지금도 계속해서 번역이 진행되고 있습니다. ඒ වගේම හැම වතාවකම තවත් භාෂාවලට පරිවර්තනය වෙමින් තිබෙනවා කියලාත් දන්නවද? 전 세계 사람들에게 성경이 읽혀지고 있다라는 겁니다. ඉතින් ඒ කියන්නේ මේ මුළු ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම බයිබලේ කියවනවා. 전 세계에서 가장 많이 팔린 책 단연코 성경입니다. දන්නවද මේ ලෝකේ වැඩිම කියවපු පොත ඇවිල්ලා බයිබලේ කියලා. 그리고 이 성경은 옛날에 기록이 되었기 때문에 이 내용이 바뀌지 않았냐라는 의심이 있었지만 이 성경은 처음 그대로의 모습을 그대로 유지하고 있습니다. ඉතින් අපිට හිතෙනවා දැන් අවුරුදු 1600ක් පුරාවටම ලියවිච්ච පොතක් නම් මේකේ යම් වෙනස්කම් වුනේ නැද්ද කාලේ ගත වෙනකොට කියලා. 이처럼 성경은 전 세계 사람들에게 무언가의 영향을 지금까지 계속 주고 있다라는 것입니다. ඉතින් මේකෙන් අපිට පේනවා කිසිම දෙයක් වෙනස් වෙලත් නැහැ. මේ අද දක්වාම බයිබලේ ඒ විදිහටම අපි ළඟට ඇවිත් තියෙනවා කියලා. 자, 이 성경은 지금으로부터 3500년 전에 기록된 신명기라는 성경입니다. දැන් මේ ද්විතීය කතාව කියලා බයිබලේ පොතක් තියෙනවා. ඒක මීට අවුරුදු 3500කට කලින් තමයි ලියලා තියෙන්නේ. 상당히 오래전에 기록된 성경이며 그때 당시의 옛날 사람이라 하더라도 그들도 아주 합리적인 생각을 하고 있었습니다. ඉතින් මීට අවුරුදු 3500ක් කියන ලොකු කාලයකට කලින්. ඉතින් ඒ කාලේ මිනිස්සුත් හිතපු විදි තියෙනවා එක එක. 이 성경이 여호와의 이르신 말씀인지 우리가 어떻게 알 수 있냐라는 의문을 가졌던 겁니다. ඒ කාලේ හිටපු මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් තිබ්බා. ඒ තමයි මේ බයිබලේ තියෙන වචනේ කොහොමද දෙවියන් වහන්සේ කියපු දෙයක් කියලා අපි දැනගන්නේ කියලා. 지금 우리도 똑같은 의문을 가질 수 있습니다. දැන් අපිටත් ඕක හිතෙනවනේ. 이 성경이 사람이 기록한 거 아니냐 이런 의문을 우리도 충분히 가질 수 있습니다. අපිටත් හිතෙනවා අනේ ඉතින් මේ බයිබලේ මිනිස්සෙක්ට උනත් ලියන්න පුළුවන් නේ කියලා හිතෙනවා. 야, 하나님이라는 신이 이걸 기록했다는 증거가 무엇이 있냐 이런 의문을 가질 수 있습니다. අපිට සමහරට ඔළුවට ප්‍රශ්නයක් එනවා. කොහොමද අපි දන්නේ දෙවියන් වහන්සේ මේ බයිබලේ ලිව්වා කියන එක? 자, 이 질문에 하나님은 이렇게 답변하셨습니다. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙවියන් වහන්සේ බයිබලේ තියලා තියෙනවා. 이 다음 구절인 신명기 18장 22절을 우리 같이 읽어보겠습니다. ද්විතීය කතාවේ 18:22 අපි එකට කියවමු. අනාගත වක්තෘ ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කතා කරන දේ ඉෂ්ට නොවන්නේ නම් නොපැමිණෙන්නේ නම් ඒ වනාහි ස්වාමීන් වහන්සේ නොකී කාරණය ඒ අනාගත වක්තෘතේම එක හිතුවක්කාරකමින් කීවේය. ඔහුට බය නොවෙන්නේ යයි මට කීසේක. 바로 이 성경에는 증험과 성취함이 있다라고 하나님이 말씀하십니다. ඉතින් මෙතන තියෙනවා ඉෂ්ට නොවන්නේ නම් නොපැමිණෙන්නේ නම් කියලා. 한마디로 증거가 있다라는 겁니다. ඉතින් මේකෙන් මේ මෙච්චර කියන්නේ
ශාක්ෂි තියෙන්න ඕනේ කියන එක. 자, 좀 전에 보신 표입니다. දැන් අපි කලින් බලපු පින්තූරේ මේක. 성경은 BC 1500년부터 AD 100년까지 기록된 책입니다. අපි දැන් ඉගෙන ගත්තා BC 1500 සිට AD 100 දක්වා අවුරුදු 1600ක් පුරාවටම මේ බයිබලේ ලියවිලා තියෙනවා කියලා. 그런데 이 성경에는 인류의 처음이 어떻게 시작했는지 이를 포함한 과거의 일들도 기록되어 있습니다. නමුත් දන්නවද මේ ලෝකේ පටන් ගත්ත දේවල් පවා මේ බයිබලේ ලියවිලා තියෙනවා. 그리고 이 성경의 놀라운 점은 성경은 미래가 어떻게 될지도 기록되어 있다는 겁니다. ඒ වගේම බයිබලේ ලියවිලා තියෙනවා අනාගතයේදී කුමක්ද වෙන්නේ කියන එක. 그래서 성경은 이것이 하나님의 말씀이라는 증거들을 우리에게 알려주고 계십니다. ඉතින් බයිබලේ තුලින් දෙවියන් වහන්සේ ජීවමානයි කියන සාක්ෂි අපිට ලබා දීලා තියෙනවා. 자, 이 세상은 어떻게 시작을 했을까요? මේ ලෝකෙ කොහොමද ආරම්භ වුනේ? 이 세상 역사학자들도 그걸 잘 모릅니다. ඉතින් මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියන එක විද්‍යාඥවරුත් හරියට දන්නේ නැහැ. 또 우리가 살아가고 있는 이 세상은 결국 어떻게 될까요? ඒ වගේම මේ ලෝකේ අවසානය මොන වගේද? 미래를 예측하는 사람들조차 그걸 장담할 수 없습니다. අනාගතය ගැන කියන මිනිස්සුන්ටත් ඒක ගැන හරියටම කියන්න බැහැ තාම. 그런데 이 모든 것이 성경에 다 있다는 겁니다. නමුත් මේ ඔක්කොම බයිබලේ තියෙනවා. 성경은 이 세상이 어떻게 시작했는지를 우리에게 알려주고 있습니다. බයිබලේ තියෙනවා මේ ලෝකේ පටන් ගත්තේ කොහොමද කියලා. 또 이 성경은 이 세상이 어떻게 될지도 기록되어 있습니다. ඒ වගේම බයිබලේ තියෙනවා මේ ලෝකේ අවසානයත් කොයි වගේද කියන එක. 만약 인간이 이것을 기록했다면은 그거를 절대로 말하지 못할 것입니다. ඉතින් මිනිස්සෙක් තමන් හිතලා ලිව්වා නම් ඒ දේ හරියටම කියන්න බෑනේ මිනිස්සෙක්ට. 말한다 하더라도 많은 사람들이 검토하고 확인해 보면 거짓이라는 게 드러날 겁니다. ඉතින් මිනිස්සෙක් විසින් මේක ලිව්වා නම් ඒක බොරුයි කියලා තවත් මිනිස්සුන්ට ඔප්පු කරන්න පුළුවන්. 그런데 이 성경에는 거짓이라고 드러난 구절이 그 어디에도 없습니다. නමුත් තවමත් කිසිම කෙනෙක්ට ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා බයිබලේ තියෙන එක පදයක්වත් බොරුයි කියලා. 단지 우리가 이거에 대해서 무관심했을 뿐입니다. ඉතින් මිනිස්සු බයිබලේ ගැන අවධානය යොමු කරන්නේ නැත නිසා තමයි මේ දේ නොදන්නේ. 자, 하나님은 이 세상이 어떻게 시작했는지를 성경 가장 앞에서부터 우리에게 알려주고 있습니다. දෙවියන් වහන්සේ මේ ලෝකේ කොහොමද මැව්වේ නිර්මාණය කරේ කියන එක බයිබලේ ලියවිලා තියෙනවා. 자, 이 성경 가장 앞에 가장 첫 구절 성경의 처음이 이렇게 시작하고 있습니다. බයිබලේ මුල්ම පොතේ මුල්ම පදේ ලියවිලා තියෙනවා කොහොමද මේ ලෝකේ සෑදුනේ. 자, 이 구절을 우리 같이 한번 අපි 읽어보겠습니다. මේක එකට කියවමු. පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. 자, 이 세상을 지금 누가 창조했다라고 말씀되어 있습니까? දැන් මේ ලෝකේ කොහොමද මවලා තියෙන්නේ? කවුද මවලා තියෙන්නේ? 누구라고요? කවුද? වහන්. 하나님이 이 세상을 창조했다라고 성경 제일 앞에서 말씀하고 있습니다. බයිබලේ මුලින්ම කියලා තියෙන්නේ මේ ලෝකේ අහසත් පොළවත් මැව්වේ දෙවියන් වහන්සේ කියලා. 우리가 살아가고 있는 이 지구, 이 땅을 다른 누가 아닌 하나님이 만들어 주셨습니다. ඉතින් අපි දැන් මේ ජීවත් වෙන ලෝකයේ මේ අහස පොළව වෙන කවුරුත් නෙමෙයි හදලා තියෙන්නේ දෙවියන් වහන්සේ. 근데 그 놀라운 것은 하나님이 창조했다라는 증거가 이 성경에 있다라는 거예요. ඉතින් පුදුමාකාර දේ ඇවිල්ලා මේක නිකන් කියපු දෙයක් නෙමෙයි. මේක ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිත් බයිබලේ ලියවිලා තියෙනවා. 자, 이 마우스, 컴퓨터에 쓰이는 마우스 이거 누가 만들었을까요? දැන් මේ මවුස් එක තියෙනවා. මේ මවුස් එක කවුද හැදුවේ? 이거 제가 만들었습니다. මම හැදුවා කියලා කියමුකෝ. 믿으십니까? විශ්වාස කරනවද? 예, 믿어지지 않을 겁니다. නෑනේ මේක මං හැදුවා කියලා කිව්වම විශ්වාස නැහැ. 제가 이걸 만들었다라고 해도 제가 이걸 어떻게 만들었는지 저는 설명할 수가 없습니다. ඉතින් මට කියන්න පුළුවන් මේක මං හැදුවේ කියලා. නමුත් ඇතුලේ මොනවද තියෙන්නේ කොහොමද හැදුවේ කියන එක මට කියන්න බෑ. 자, 하나님은 지금 이 세상을 만들었다라고 지금 말하고 있습니다. දැන් මෙතනත් ඔය වගේ දෙයක් තමයි. දෙවියන් වහන්සේ කියනවා මම තමයි මේ ලෝකෙ මැව්වේ කියලා. 그 증거가
성경에 있을까요? 없을까요? එතකොට මේක මැව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි බයිබලයේ තියෙනවද නැද්ද? 하나님이 이 세상을 창조했다는 증거가 이 성경에 있다라는 거예요. බයිබලයේ තියෙනවා සාක්ෂි. 자, 성경은 착하게 살아라, 선을 행하며 살아라 그런 이야기만 있는 것이 아닙니다. බයිබලයේ ඇතුලේ තියෙන්නේ යහපත් දේවල් විතරක් කරන්න, ප්‍රේම කරන්න කියන ඒවා විතරක්ම නෙමෙයි. 하나님이 이 세상을 창조했다라는 증거가 이 안에 기록되어 있습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ නිර්මාණය කරා මැව්වා කියන සාක්ෂි බයිබලයේ තියෙනවා. 자, 하나님이 이 세상을 창조했다는 증거를 지금부터 보여드릴 겁니다. අපි දැන් බලමු මොනවද ඔය කියන සාක්ෂි කියලා. 먼저 하나님은 이 우주와 지구를 만드신 분이십니다. දෙවියන් වහන්සේ තමයි මේ විශ්වය, මේ පෘථිවිය ඔක්කොම මවපු කෙනා. 자, 욥기 26장 7절을 우리 같이 한번 읽어보겠습니다. යොබ් කියන පොතේ 26:7 අපි එකට කියවමු. උන්වහන්සේ ගුවන් තලයේ මතුවී උතුරු ප්‍රදේශයේ දිග හරින සේක. පොළවද අවකාශයේ එල්ලා තබන සේක. 자, 하나님은 북쪽에 있는 하늘에 비어 있는 허공을 만드셨다라고 지금 말씀하고 දැන් 있습니다. බයිබලයේ කියලා තියෙනවා උන්වහන්සේ උතුරු ප්‍රදේශයේ දිග හරින සේක කියලා. 자, 이것은 우주를 어떻게 만들었는지 그냥 하나의 사실을 기록하고 있는 구절입니다. ඒ කියන්නේ අපි මේ දන්න විශ්වය කොහොමද හදලා තියෙන්නේ කියන එක තමයි මේ කියන්නේ. 중요한 것은 북쪽에 있는 하늘 그리고 비어 있는 허공이라는 표현입니다. ඉතින් මෙතන වැදගත් දේ ඇවිල්ලා ගුවන් තලයේ මතුවී උතුරු ප්‍රදේශයේ දිග හරිනවා කියලා කියනවා. 수많은 과학자들이 이 우주가 어떻게 만들었는지를 설명할 때 이 빅뱅 이론으로 설명을 합니다. ඉතින් දැන් සාමාන්‍ය විද්‍යාඥවරු මේ ලෝකෙ මේ විශ්වය හැදුවේ කොහොමද කියලා කිව්වම බිග් බෑන් තියරි එකනේ ගන්නෙ. 대폭발이 일어나서 우주에 별이 균형적으로 퍼졌다라는 이론입니다. ලොකු පිපිරීමක් ඇති වෙලා ආකාශයේ තියෙන ඔක්කොම තරු විසිරීලා ගියා කියලා තමයි යාලා තර්ක කරන්නේ. 근데 이 빅뱅 이론이 맞으려면은 빅뱅 이론을 통해서 균형적으로 별들이 퍼져야 된다라는 전제가 있어야 합니다. ඉතින් දැන් මේ කියන තියරිය හරියන්න නම් ලොකු පිපිරීමක් ඇති වෙලා තාරකාවන් ඔක්කොම එක සමානව බෙදිලා යන්න ඕනේ මුළු විශ්වයේම. 근데 1981년 우주에 비어 있는 공간을 발견했다라는 기사가 나왔습니다. නමුත් 1900 ගණන්වල විද්‍යාඥවරු හොයාගෙන තියෙනවා විශ්වයේ හිස් අවකාශයකුත් තියෙනවා කියලා. 자, 이 기사는 정말로 놀라운 발견이었습니다. ඉතින් මේ වගේ හිස් අවකාශයක් තියෙනවා කියන එක ඇහුවම ඒගොල්ලන් පුදුම වුණා. 빅뱅 이론으로 우주가 만들어진 줄 알았던 많은 사람들이 이 비어 있는 공간을 통해서 빅뱅 이론이 틀릴 수도 있다라는 것을 확인한 겁니다. ඉතින් බිග් බෑන් තියරි එක හරි කියලා මෙච්චර දවසක් හිතාගෙන හිටියට හරි නෑ. මොකද හිස් අවකාශයක් තියෙන්න බෑ. මේ බිග් බෑන් තියරි එක හරිනම්. 빅뱅 이론이 맞으려면 우주 전체의 공간에 별들이 균형적으로 퍼져 있어야 합니다. ඉතින් මේ බිග් බෑන් තියරි කියන එක හරි ගියා නම් මුළු විශ්වයේම තාරකාවන් විසිරීලා ගිහින් තියෙන්න ඕනේ. හිස් අවකාශයක් තියෙන්න බෑ. 어느 우주 한 공간에 별들이 비어 있으면 안 된다라는 겁니다. ඉතින් විශ්වයේ හැමතැනම තාරකාවන් තියෙනවා. නමුත් එක තැනක විතරක් හිස්ව තියෙනවා. තරු නැහැ. 근데 우주의 공간에 비어 있는 공간이 있다. 그걸 지금 발견한 겁니다. ඉතින් දැන් යාලා එක එක පරීක්ෂණ කරනකොට හොයාගත්තා තරු නැති හිස් තැනක් තියෙනවා කියලා විශ්වයේ. 미국에 있는 뉴욕 타임즈지에서 그것을 발표했고 한국의 신문에서도 그걸 말하고 있습니다. ඉතින් මේක ඇවිල්ලා නිව්යෝක් ටයිම්ස් කියන පත්තරේ පවා ලියවිලා තිනවා. කොරියාවේ තියෙන පත්තරයකත් මේක ලියවිලා තියෙනවා. 이 한국 신문에는 정확하게 북두칠성, 북쪽 하늘이라고 명시하고 있습니다. ඉතින් මේකේ තියෙන්නේ විශ්වයේ අద్భుත හිස් අවකාශයක් තියෙනවා කියලා. 북편 하늘에 허공을 펴셨다라고 하는 이 성경의 구절이 우리 시대에 와서 확인이 된 겁니다. දැන් අපි අර කලින් කියවපු බයිබල් වාක්‍යයේ තියෙනවා ආකාශයේ හිස් තැනක් තියෙනවා කියලා. එතකොට ඒක ඇත්ත කියලා තමයි දැන් ඔප්පු වෙලා තියෙන්නේ. 또한 같은 구절에는 땅을 공간에 다셨다라고 ඒ 말씀하셨습니다. වගේම තියෙනවා පොළවද අවකාශයේ එල්ලා තබන සේක කියලා. Hangs the earth on nothing이라고 말씀하셨습니다. ඉතින් ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා
he hangs the earth on nothing කියලා. 중요한 건 바로 nothing입니다. ඉතින් මෙතන වැදගත් වචනේ ඇවිල්ලා nothing කියන එක. 아무것도 없는 곳에 우리가 살아가고 있는 이 땅을 달아놨다라고 말씀하십니다. ඉතින් කිසිම දෙයක් නැති තැනක උන්වහන්සේ අවකාශයේ අපේ පෘථුවිය එල්ලා තැබුවා කියලා කියනවා බයිබලේ. 예전 사람들이 생각했던 지구와 우주의 모습입니다. ඉස්සර කාලේ මිනිස්සු පෘථුවිය මෙන්න මේ වගේ කියලා තමයි හිතාගෙන හිටියේ. 이 땅에 nothing, 공간에 땅이 있을 거라고는 그 어느 누구도 생각하지 않았습니다. ඉතින් එයාලා හිතුවේ නෑ පෘථුවිය රවුම් හැඩයක් කිස් අවකාශයක එල්ලා තියෙනවා කියලා. 그런데 정말 우주에 나가보니 지구는 on nothing에 달려있던 겁니다. කාලය ගත වුණායින් පස්සේ ඕන් පෘථුවිය එළියට ගිහිලා පරීක්ෂණ කරනකොට දැක්කා පෘථුවිය හිස් අවකාශයේ තමයි එල්ලා තිබෙන්නේ. කියලා. 이것은 만든 사람만이 할 수 있는 기록입니다. ඉතින් මේ පෘථුවිය නිර්මාණය කරපු කෙනාට විතරයි මේක මෙහෙම කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. 또한 예레미야 성경에 보면 하늘의 만상, 곧 별은 셀 수 없다라고 정의하셨습니다. යෙරේමියා කියන පොතේ ලියවිලා තියෙනවා අහස් සේනාව ගණන් කරන්නවත් මුහුදේ වැලි මනින්නටවත් බැරි කියලා. ඒ කියන්නේ අහසේ තියෙන තරු ගණන් කරන්න බැරි තරම් තියෙනවා කියලා. 별의 개수를 셀 수 없다라고 하나님이 말씀하셨습니다. දෙවියන් වහන්සේ කියනවා ඔයගොල්ලන්ට අහසේ තියෙන තරු ගණන් කරලා ඉවරයක් කරන්න බෑ කියලා. 정말로 이 별의 숫자는 셀 수가 없다. 이것이 과학자들이 말하고 있습니다. ඉතින් විද්‍යාඥවරුන් පවසලා තියෙනවා ඔවුන්ට අහසේ තියෙන ආකාශයේ තියෙන තරු ගණන් කරලා ඉවර කරන්න බෑ කියලා. 또한 이 구절은 지구에 대한 기록입니다. මේක ඇවිල්ලා පෘථුවිය ගැන කියන දෙයක්. 땅이 변화하여 진흙에 인친 것 같다고 말씀하십니다. ඉතින් අපේ පෘථුවියේ භූමිය ඇවිල්ලා මුද්‍රා තබන ලද මැටිමෙන් සියල්ල වෙනස් වෙනවා කියලා කියනවා. 과거의 도장들은 이렇게 굴려서 도장을 찍었습니다. ඉතින් ඉස්සර කාලේ මුද්‍රා කරනකොට මෙන්න මේ වගේ තමයි මුද්‍රා කරන්නේ. 이렇게 도장을 굴린 것처럼 이 땅의 모습이 이 자전을 한다라는 것을 우리에게 알려주고 있습니다. ඉතින් මැටි උඩ මුද්‍රා කරනවා වගේ තමයි පෘථුවියේ අපේ භූමිය නිකන් මුද්‍රා කරලා තියෙනවා වගේ කියලා තමයි කියන්නේ. 자전을 하기 때문에 우리에게 밤과 낮이 생긴 것입니다. ඉතින් අපේ පෘථුවිය කැරකෙන නිසා අපිට උදේ රෑ කියන එක උදා වෙනවා. 또한 창세기에 보면은 하나님께서 천하의 물이 한 곳에 모이고라고 말씀하셨습니다. උප්පත්ති පොතේ තියෙනවා අහසට යටින් තිබෙන ජලය එක තැනකට රැස් වෙනවා කියලා. 바다를 말하고 있는데 물이 한 곳에 모였다면 바다도 하나이며 대륙도 하나입니다. ඉතින් මෙතන මේ එක තැනකට රැස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මුහුද ගැන තමයි මේ කියන්නේ. 그런데 이와 같은 땅이 나뉘었다라고 성경은 말합니다. ඉතින් මක් නිසාද ඔහුගේ දවස්වලදී පොළව බෙදන්ට යෙදුනේ. ඒ කියන්නේ පොළව අපේ පොළව අපි ඉන්න භූමිය බෙදිලා ගිහින් තියෙනවා. 실제로 이 지구의 땅은 서로 갈라지고 있습니다. ඉතින් පටන් ගැනීමේදී තිබ්බ විදිහ නෙමෙයි අපේ මේ භූමිය චුට්ට එක එක පැති වලට බෙදිලා යනවා. 하나님께서는 이 세상 지구를 만드실 때 바다도 하나이며 땅도 하나로 만드셨지만 이 땅이 갈라져 지금의 모습으로 점점 갈라졌다는 겁니다. මේ ලෝකේ ආරම්භ වෙනකොට ඔක්කොම එකට එකතු වෙලා තිබුණාට කාලය ගත වෙනකොට අපේ මහද්දීප ඔක්කොම එකට වෙන් වෙලා භූමිය ඔක්කොම වෙන් වෙලා තියෙනවා කියන එකයි කියන්නේ. 또한 하나님은 지면은 식물을 내지만 지하는 불로 뒤집는 것 같다라고 말씀하셨습니다. දෙවියන් වහන්සේ බයිබලේ තවත් කියලා තියෙනවා පොළවෙන් කෑම හට ගනී නමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරලා තිබේ කියලා. 자, 우리 스리랑카에 얼마나 많은 나무들과 자연이 있습니까? දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් කොච්චර ලස්සන ගස් කොළන් තියෙනවද? 지면에서는 식물을 내고 있습니다. ඉතින් ලස්සනට පළතුරු වෙනවා එක එක ලස්සන පළදාවන් එනවා. 근데 지하에는 불로 뒤집는 것 같다고 말씀하십니다. නමුත් මේ පොළව ඇතුලේ මොනවද තියෙන්නේ? ගින්නෙන් පෙරලි තියෙනවා කියලා කියනවා. 자, 땅 속을 들어가 보셨습니까? ඉතින් අපි ඇතුලට ගිහින් බලලා තියෙනවද? 우리 스리랑카의 유명한 산업이 바로 보석 산업인데 땅 속을 들어가는 사람들에 대한 이야기를 제가 들은 적이 있습니다. ඉතින් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ ගොඩක් ජනප්‍රිය කර්මාන්තයක් තමයි පතල් හාරණ එක. ඉතින් ඒක ගැන දැකලා තියෙනවා පාස්ටර් ගොඩක්. 야, 그런 사람들이 말하기를 지하에 들어가 봤더니 보석은 있지만 불은 없다 이렇게 말할 수 있습니다. ඉතින් පතල් හාරණ අය සමහර විට කියයි
අපි පොළොව හැරුවට අපිට නම් ගින්දර හම්බ වෙලා නැහැ. අපිට මැණික් තමයි හම්බ වෙලා තියෙන්නේ කියලා. 근데 이 성경에는 지하는 불로 뒤집는 것 같다라고 표현하셨습니다. නමුත් බයිබලයේ කියනවා පොළොව ඇතුළත ගින්නෙන් පෙරලි පෙරලි තියෙනවා කියලා. 근데 정말 땅 속에 들어가 봤더니 지구 내부는 불로 돼 있었습니다. නමුත් විද්‍යාඥවරුව හොයාගෙන ගියාම පොළොව ඇතුළාන්තයේ ගින්නෙන් පෙරලි පෙරලි තියෙනවා. 지구를 만든 분만이 이와 같은 말씀을 하실 수 있는 겁니다. ඉතින් පෘථුවිය මවපු කෙනෙක්ට විතරයි පෘථුවිය ඇතුලේ මොනවද තියෙන්නේ කියලා කියන්නත් පුළුවන්. 자, 이 성경은 이뿐만이 아니라 하나님이 만드셨다라는 증거들이 너무나 많습니다. ඉතින් මේ පෙන්නපු සාක්ෂි ටිකට අමතරව තව සාක්ෂි බොහොමයක් තියෙනවා. 자연 현상에 대해서도 하나님은 말씀하십니다. අපේ මේ ස්වභාවික ක්‍රියාවලියන් කොහොමද වෙන්නේ? 우리 이 구절도 읽어보겠습니다. අපි මේක කියවමු එකට. උන්වහන්සේ දිය බිඳු ඉහළට ඇද ගන්න කල උන්වහන්සේගේ මීදුමෙන් වැස්ස සාදන්නේ. ඒවා වලාකුළු වලින් වැగిරි බොහෝසේ මනුෂ්‍යයන් පිටට වැහින්නේ. 자, 하나님은 물을 가늘게 이끌어 올리십니다. ඉතින් දෙවියන් වහන්සේ දිය බිඳු වතුර බිඳු ඉහළට ඇද ගන්නවා කියලා කියන අහසට. 그것을 안개되어 비를 내리십니다. ඊට පස්සේ ඒක මීදුමක් වෙලා වැස්ස හැදෙනවා කියලා කියනවා. 그것을 공중에서 내려 사람에게 쏟아지게 합니다. ඊට පස්සේ ඒක වලාකුළු වලින් වැగిරි බොහෝසෙයින් මනුෂ්‍යයන්ට ලැබෙනවා කියලා කියනවා. 이것이 바로 과학에서 말하는 지구 안에서 물이 순환하고 있다라는 것을 지금 말하고 있는 දැන් 겁니다. මොකක්ද මේ කියන්නේ? අර විද්‍යාඥවරු හොයාගෙන තියෙන ජල චක්‍රය ගැන තමයි මේ කියන්නේ. 자, 바닷물에 햇볕이 비치면 정말로 이 바닷물을 하나님께서 가늘게 이끌어 하늘로 올리십니다. දැන් ඇත්තටමත් අවුව වැටෙනකොට වතුර වාෂ්ප වෙලා අහසට ඇද ගන්නවා. 그것을 안개, 곧 구름으로 만드십니다. ඊට පස්සේ ඒක මීදුමක් නැත්නම් වලාකුළු එකට එකතු වෙලා 그리고 그 구름에서 비가 땅으로 내립니다. ඊට පස්සේ ඒක මොකක්ද වෙන්නේ? වැස්ස හැටියට ආයෙත් පොළොවට කඩාගෙන වැටෙනවා. 또 그것이 강물로 결국 바다로 흘러가 이 바다의 물이 또 구름으로 올라갑니다. ඊට පස්සේ වැස්ස හැටියට වැටෙන වතුර ටික ආයෙ ගලාගෙන ගිහිල්ලා මූදට කියලා ආයෙ උඩට ඇද ගන්නවා. ඕක තමයි චක්‍රයක් හැටියට වෙන්නේ. 이것이 과학에서 발견한 물의 순환의 법칙입니다. ඉතින් විද්‍යාවෙන් හොයාගෙන තියෙන ජල චක්‍රය ගැන තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. 이 물의 순환의 법칙은 16세기 되어서야 발견했습니다. ඉතින් දන්නවද මේ ජල චක්‍රය හොයාගෙන තියෙන්නේ 16 වැනි සියවසේ. 그런데 이 성경은 지금으로부터 3,500년 전에 기록된 성경이라는 겁니다. නමුත් අපි අර කලින් කියපු බයිබල් පදේ ලියවිලා තියෙන්නේ මීට අවුරුදු 3500කට කලින්. 자, 하나님은 또 번개에 대해서도 말씀하십니다. ඒ වගේම දෙවියන් වහන්සේ අකුණු ගැනත් කියලා තියෙනවා බයිබලේ. 번개를 통해 만민을 징벌하시기도 하며 식물을 풍비히 주시기도 합니다. දෙවියන් වහන්සේ අකුණු වලින් ජනයන්ට දඬුවම් කරන අවස්ථාවන්නුත් තියෙන. ඒ වගේම ආහාර ලබා දෙන්නත් උදව් කරනවා කියලා කියනවා. 자, 번개가 칠 때 사람은 두려움을 느낍니다. ඉතින් අකුණු ගහනකොට මිනිස්යන්ට හිතේ බයක් ඇති වෙනවා. 만민을 징벌하시는 도구로 사용되었기 때문입니다. ඉතින් අපිට මේ බයක් ඇති වෙන්නේ දෙවියන් වහන්සේ වැරදි වැඩ කරන ජනයන්ට දඬුවම් කරන්නත් අකුණු භාවිතා කරලා තියෙනවා. 놀라운 것은 이 번개를 통해 식물을 풍비히 주신다는 겁니다. නමුත් දන්නවද අකුණු සැරින් පැලවලට අවශ්‍ය කරන පෝෂණෙත් ලැබෙනවා කියලා. 번개는 생명체 최대 질소원입니다. ඉතින් අපි දන්නවා මේ ලෝකයේ පැලවලට අවශ්‍ය කරන ප්‍රධානම ද්‍රව්‍ය වලින් එකක් ලැබෙන්නේ අකුණු සැරවලින්. 번개가 칠 때 식물이 잘 자란다는 겁니다. ඉතින් අකුණු වැදෙන්න පැලවලට එන පෝෂණය වැඩි වෙනවා කියන එක. 우리 스리랑카에는 정말로 큰 나무들과 자연이 있습니다. ඉතින් දැන් ශ්‍රී ලංකාව ගත්තොත් ලොකු ගස් තියෙනවා. ගොඩාක් පැල වර්ග තියෙනවා. 자, 이런 자연, 나무들이 어떻게 이렇게 크게 자랄 수 있을까요? ඉතින් මේ පැල මේ ගස් කොහොමද හොඳට වැඩෙන්නේ? 바로 번개 때문입니다. ඉතින් හොඳට අකුණු සැර වදිනකොට ඒ අවශ්‍ය කරන පෝෂණය පැලවලට ගස්වලට ලැබෙනවා. 번개가 칠 때 식물이 자랄 수 있는 영양분들이 하늘에서부터 내리기 때문입니다. ඉතින් අකුණු ගහනකොට ඒ අකුණු සැරෙන් ලැබෙන අවශ්‍ය කරන පෝෂණය ඔක්කොම පැලවලට ඇද ගන්න නිසායි. 자, 지금 성경 여러 구절을 빠르게 보여드렸습니다. දැන් ඉක්මනින් පෙන්නලා දුන්නේ බයිබලයේ ලියවිලා තියෙන දේවල් ටික. 왜 빠르게 보여드리고 빠르게 설명할 수밖에 없냐면
성경에 하나님이 이 세상을 만들었다라는 증거의 구절이 너무나 많기 때문입니다. ඇයි දන්නවද මේ හයියෙන් ඉක්මනින් පෙන්නලා දෙන්නේ? මොකද දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි ගොඩාක් තියෙනවා. පෙන්නලා ඉවර කරන්න බෑ. 우리 시대는 과학이 발전한 시대입니다. ඉතින් දැන් අපි මේ ජීවත් වෙන ලෝකය ඇවිල්ලා විද්‍යාව පැත්තෙන් ගොඩක් දියුණුයි. 그래서 성경에서 말하는 구절이 과학적으로 맞는 것이라는 걸 우리 시대의 이 과학이 밝혀내고 있습니다. ඉතින් අපි බයිබලයේ මේ කියවලා තියෙන දේ දැන් විද්‍යාවෙන් ඔප්පු වෙලා තියෙනවා කියන එක අපිට තේරෙනවා. 자, 이처럼 하나님은 이 세상을 만드신 분이라는 것을 여러 가지 증거의 구절들로 우리에게 알려주고 있습니다. ඉතින් දෙවියන් වහන්සේ මේ ලෝකේ මවපු එකම කෙනා කියන එක විවිධාකාර ක්‍රමවලින් සාක්ෂි වලින් පෙන්වා දී තිබෙනවා. 자, 히브리서 3장 4절 이 구절 우리 같이 읽어보겠습니다. හේබ්‍රේව පොතේ 3:4 අපි එකට කියවමු. මක්නිසාද සියලුම ගෘහයෝ යම් අය විසින් සාදනු ලබති. නමුත් සියලු දේවල් පිහිට වූ තැනැන් වහන්සේ දෙවියන් වහන්සේ. 자, 지금 살고 계시는 집 저절로 생겼습니까? 아니면 누군가가 지었습니까? දැන් අපි මේ ඉන්න අපි ගේක ඉන්නවනේ අපි ඉන්න ගෙදර ඉබේ හැදුනද නැත්තම් කවුරු හරි හදපු තැනක්ද? 저절로 생겼어요. 누군가 지었습니까? මගේ ගේ ඉබේ හැදිලාද? 저절로 생겼다 이렇게 말하는 분 여기 없을 겁니다. මගේ ගේ ඉබේ හැදුනා කියලා කියන කෙනෙක් ඉන්නවද? 자, 그렇다면 이 우주와 이 지구는 저절로 생겼을까요? 누군가가 만드셨을까요? එහෙමනම් මේ පෘථුවිය මේ විශ්වය ඉබේ හැදුනා කියලා අපිට කියන්න පුළුවන්ද? බැහැ නේද? 바로 누군가가 만들었다는 겁니다. කවුරු හරි මේක හදන්න ඕනේ එහෙම තියෙන්න නම්. 그리고 하나님은 내가 바로 만들었다라는 증거들을 지금 우리에게 성경을 통해 알려주고 계십니다. ඉතින් දෙවියන් වහන්සේ කියනවා මම තමයි මේක හැදුවේ. මම සාක්ෂි කියනවා කියලා පෙන්නලා දෙන්න. 집마다 지은이가 있는 것처럼 만물을 지으신 이는 하나님이십니다. ඉතින් දෙවියන් වහන්සේ කියනවා සියලුම ගෘහය යම් අය විසින් සාදනු ලැබුවා වගේම මම තමයි මේ ලෝකයේ සියලුම දේ මැව්වේ කියලා. 그리고 이것을 우리에게 무조건 믿으라고 하는 것이 아니라 지금 증거들을 보여주시는 겁니다. ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ අපිට අන්ධ විශ්වාසයක් ඇති කරගන්න කියලා. මේ සාක්ෂි බලන්න කියලා කියන්නේ. 자, 하나님은 우리에게 무조건 믿어라 이런 걸 요구하시지 않으십니다. දෙවියන් වහන්සේ කවදාවත් කියන්නේ මොනවා කරත් ඕගොල්ලන් අන්ධ විශ්වාසය ඇති කරගන්න කියලා. 증거를 통해서 믿으라고 우리에게 친절히 그 증거들을 이 성경으로 보여주십니다. දෙවියන් වහන්සේ කියන්නේ මේ සාක්ෂි බලලා ඔගොල්ලෝ විශ්වාස කරන්න කියලා. 자, 이 사실은 교회를 다니고 있고 나는 하나님을 믿고 있다라는 분에게도 중요한 메시지를 던져주고 있습니다. ඉතින් මේ වැදගත් මේ කාරණා ටික පල්ලි යන කෙනෙක්ට උනත් ගොඩක් වැදගත් දෙයක්. 야, 하나님을 믿는다라고 말하시는 분들 어떤 증거로 하나님을 믿고 계십니까? ඉතින් අපි දෙවියන් වහන්සේව විශ්වාස කරනවා කියලා කියනවා නම් අපි ළඟ තියෙන සාක්ෂි මොනවාද? 어떤 분은 꿈속에서 십자가의 형상이 보였다라고 해서 하나님을 믿는다라고 말하는 분이 있습니다. සමහර අය කියනවා මං හීනෙන් මේ දේ දැක්කා අර දේ දැක්කා ඒ නිසා මං දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. 어떤 분은 교회를 나가면서부터 아주 돈을 잘 벌게 됐다. 그래서 하나님을 믿는다라고 말하는 분도 있습니다. එහෙමත් නැත්නම් තවත් සමහර අය කියනවා මං පල්ලි යන්න ගත්ත දවසේ ඉඳන් මට සල්ලි හම්බ වෙනවා හොඳට මට දේවල් අර දේවල් ලැබෙනවා. ඒ නිසා මං දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. 또 어떤 분은 어느 유명한 목사님이 기도를 해줬더니 나의 아픈 곳이 나았기 때문에 하나님을 믿는다. 이렇게 말하는 분도 있습니다. එහෙමත් නැත්නම් තවත් සමහර අය කියනවා මගේ මේ ලෙඩේ සුව වුණා පාස්ටර් ආඥා කරායින් පස්සේ ඒ නිසා මං පල්ලි යනවා කියලා. 자, 하나님은 그렇게 믿는 게 아닙니다. අපි දෙවියන් වහන්සේව විශ්වාස කරන්න ඕනේ ඒ ක්‍රමවලින් නෙමෙයි. 바로 이 말씀으로 하나님을 믿어야 합니다. දෙවියන් වහන්සේගේ වචනය අවබෝධ කරගෙන තමයි අපි විශ්වාස කරන්න ඕනේ. 하나님이 살아계시란 증거가 여기 얼마나 많이 있습니까? මොකද දෙවියන් වහන්සේ ජීවමානයි කියලා ඔප්පු කරන්න සාක්ෂි ඕන තරම් තියෙනවා. 하나님께서는 이 세상을 만드셨고 만드셨다는 증거를 지금 성경 여러 구절로 우리에게 알려주고 계십니다. දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියන්න ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි දහස් ගණක් තියෙනවා. 그래서 오늘 첫 시간 하나님께서 이 세상을 창조하셨고 창조하셨다라는 증거를 지금 몇 구절 말씀드렸습니다. ඉතින් අපි ඒ නිසා තමයි මෙතෙක් වෙනකන්
දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වේ කොහොමද කියන සාක්ෂි ටිකක් පෙන්වා දුන්නේ. 예, 잠깐 5분 정도 쉬고 이어서 더 중요한 말씀을 이어서 드리겠습니다. අපි කෙටි විවේකයක් අරගෙන ආයි ඉතුරු කොටසටත් සහභාගී වෙමු. 예, 준비된 간식이 약간 있는데 그걸 드시면서 잠깐 휴식을 취하겠습니다. චූටි ස්නැක් එකක් තියෙනවා ඒක අරගෙන පොඩක් නිදිමත ගතිය අරගන්න. 예,